වේදිකාවේ ඉන්න අපේ මහින්ද ජයසිංහ සහෝදරයෝ, නජාත් මොහොමඩ් සහෝදරයෝ, ඒ වගේම ප්‍රභා සහෝදරියගිනු, ආචාර්ය අපේ විජිත් සහෝදරයගිනු, ඇතුළු වේදිකාවේ ඉන්න සියලු දෙනාගිනු සහභාගී වෙලා ඉන්න තමුන්නාන්සේලා සියලු දෙනාගිනු තමයි. දැන් තව දින කීපයකින් අපේ රටට නව පාලකයෙක්, නව පාලනයක් තෝරාපත් කර ගැනීමේ අවස්ථාව ලැබිලා තිබෙනවා. නොවැම්බර් මාසේ 16 වෙනිදා. එහෙමනේ නේද? දැන් මේ ඉන්න ජනතාව එක් රැස් වෙලා ඉන්නේ. නොවැම්බර් මාසේ 16 වෙනිදාට අපි මොකද්ද කරන්න ඕන? මොන වගේ තීන්දුවක් ගන්න ඕනද කියලා දැනගන්න, සාකච්ඡා කරන්න. හැබැයි අපිට රටට නව නායකත්වයක්, නව පාලනයක් තෝරාපත් කර ගැනීම සඳහා ආපු පළවෙනි අවස්ථාව නෙවෙයි මේ. නේද? මීට කලිනු අවස්ථා ගණනාවක් අපේ රටේ ජනතාවට ඇවිල්ලා තිබෙනවා. අලුත් ආණ්ඩුවක්, අලුත් පාලකයෙක් තෝරාපත් කරගන්න ඇවිල්ලා තියෙනවා. එහෙම නේද? ඒ හැම අවස්ථාවකම තමුන්නාන්සේලා ගිහිල්ලා, මේ වැඩිහිටි අම්මලා තාත්තලා, සහෝදරවරු සහෝදරයන් ගිහිල්ලා ඡන්දේ පාවිච්චි කරලා තිබෙනවා නව පාලනයක් ගොඩනගන්න. එක්ක තිබ්බු පාලනය පෙරලන්න, එක්ක තිබ්බු පාලනයම ගෙනියන්න, එක්ක අලුත් පාලනයක් හදන්න. දුන්නද ඡන්දේ? දුන්නා. නේද? දීලා ඉවරුනාම හැමදාමත් මොකද්ද අපිට තියෙන්නේ? ආයෙ කල්පනා කරන ඡන්දයක් ඉවරුනාම මේ සැරෙත් වැරදුනා. හිතන්නේ නේද? අපි හිතපු දේ නෙවෙයි වෙන්නේ. ජනතාව වැඩි දෙකින් අපි කල්පනා කරේ මෙහෙම නෙවෙයි. ඒ නිසා ආයෙ කල්පනා කරනවා හදපු පාලනය බිඳවට්ටන්න. දැන් තමුන්නාන්සලා 2015 එතෙක් පැවති රාජපක්ෂ පාලනය බිඳවට්ටන්න. ඡන්දෙ දීලා වැඩ කරලා කතා බහ කරලා නේද? 2015 රාජපක්ෂ පාලනය බිඳවැට්ටුවා. බිඳවට්ටලා රනිල්ගේ මෛත්‍රීගේ හවුල් පාලනයක් හැදුවා. දැන් ආයෙ ටික දවස් අවුරුද්දක් දෙකක් යනකොට මොකද හිතුනේ? රනිල්ගේ මෛත්‍රීගේ හවුල් පාලනයත් නේද? ජනතාව හිතපු පාලනය නෙවෙයි. දීප පොරොන්දු ඉටු කරපු පාලනය නෙවෙයි. ජනතාවගේ අරමුණු වමනාවන්ට කටයුතු කරපු පාලනය නෙවෙයි. ඒ නිසා ආයෙ කල්පනා කරනවා රනිල්ගේ ආණ්ඩුවක් දැන් වටන්න ඕන කියලා. වටන්න ඕනේ නැද්ද? මොකද කියන්නේ? තිබ්බොත් හොඳයි වගේ. ඈ? නේද? නෑ රනිල්ගේ ආණ්ඩුව වටන්න ඕන. වටලා ආයෙ 2015 ගෙදර අරපු ආණ්ඩුව ගේන්න ඕන. එහෙ නැත්නම් 2015 පරද්දන්න නැතුව ඉඳ තිබ්බා. නේද? ආයේ වර්තමාන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ පාලනයේ බිඳවට්ටලා ආයෙ ගින්න ඕන පැරණි පාලනය නෙවෙයි. අපි තමුන්නාන්සලට ආරාධනා කරන්න ආවේ මේ නොවැම්බර් මාසේ 16 වෙනිදාට අපි ඔක්කොම එකතු වෙලා හොඳ තීන්දුවක් ගමු. ඒ අන් කවරක්වත් නෙවෙයි පැරණි පාලකයෝ, අලුත් පාලකයෝ නේද? 2015 ආපු අලුත් පාලකයෝ පළවා හැරලා පරාජයටපත් කරලා නව පාලනයක් ගොඩනගා ගමු කියන ආරාධනය කරන්න අපි ආවා. අලුත් පාලනයක් අපි හදාගමු. එයි මේ රට හදන්න ඕන. අපේ දුවා දරුවන්ට හොඳ අනාගතයක් හදන්න ඕන. අපේ තරුණ පරම්පරාවට ඉතා හොඳින් ආර්ථිකයට හවුල් වෙන, තමන්ගේ දැනුම, තමන්ගේ හැකියාව, තමන්ගේ කාලය, තමන්ගේ ශ්‍රමය සතුටින් රට ගොඩ නැගීම සඳහා දායකත්වය සපයන අපේ වැඩිහිටි අම්මලා තාත්තලාට සුරක්ෂිත ජීවිතයක් හිමි වෙන, අපේ දරුවන්ට
සුබදායි අනාගතයක් නිර්මාණය කරන නව පාලනයක් අපේ රටේ හදන්න ඕන. අපි තමුන්නාන්සලා හම්බෙන්න ආවේ නේද? නව පාලනයක් ගොඩනගා ගමු කියලා. අර පරණ සබන් කෑල්ලට යන්න කිව්වා වගේ නේද? පරණ පාලකයන්ට යන්න කියලා දැන් අපි නව පාලනයක් ගොඩනගා ගැනීම සඳහා අපි තමුන්නාන්සලට ආරාධනා කරනවා. ඇයි මේ රට හදන්න ඕන? තමුන්නාන්සලා හිතනවා තව දුරටත් අපේ රට මේ විදිහටම තව දශක ගණනාවක් ඉදිරියට යා යුතුද? මේ වෙනස් කළ යුතු නැද්ද? අවුරුදු 71ක් මේ පාලකයන් අපේ රට පාලනය කරලා රටකට විය හැකි සියලු වර්ගයේ අන්තරාකාරී තත්ත්වයන් අපේ රට උරුම කරා. නීතියක් විනයක් නැති රටක් හැදුවා. වංචාව, දූෂණය, කෙලපැමිණි ආණ්ඩු හැදුවා. අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහන වැනි ශේස්ත්‍ර බිඳ වැට්ටුවා. ලෝකෙ ඉස්සරහා විශාල නායකම්දක් තියෙන රටක් හැදුවා. ජනතාවට ඔරොත්තු නොදෙන දරා ගන්න බැරි බදු බරක් සහිත රටක් නිර්මාණය කළා. තරුණ තරුණියන්ට තමගේ හැකියාව, තමගේ දක්ෂතාවය අනුව රැකියාව, ආදායම් මාර්ගයක් උපයා ගන්න බැරි රටක් නිර්මාණය කරා. සිංහල දෙමළ මුස්ලිම් ජනයා අතර සැකේ වැඩි කරා, අවිශ්වාසය වැඩි කරා, ක්‍රෝධය වැඩි කරා, ගැටුම් ඇති කරා, යුද්ධ ඇති කරා. මොනවද නොකරේ මේ අවුරුදු 70කට මේ පාලකයෝ? රටකට විය හැකි සියලු ස්පන්නේ අනතුරු අපේ රට මේ පාලකයෝ ගෙනත් දුන්නා. මට එකක් කවුරු හරි නැගිටලා කියන්න නෑ සහෝදර මේ පැත්තෙන් අපි උඩට ගියා කියලා. මොන පැත්තෙන්ද උඩට ගියේ? වැඩිම මත්ද්‍රව්‍ය තොග ගණන් ගොඩ බහන රටක් හැදුවා. වැඩිම මත්පැන් පානය කරන රටක් හැදුවා. විශාල ජනතාව සිවිදි විහාන කරගන්න රටක් හැදුවා. ලෝකේ විශාලතම වාහන අනතුරු සිද්ධ වෙන රටක් හැදුවා. තාම මොකද්ද මේ රටට වෙන්න පුළුවන්කම තියෙන්නේ? අපි තමුන්නාන්සලෙන් අහන්නේ මේ ඛේද වාචකයෙන් අපේ රටත් අපේ ජනතාවත් ගලවා ගත යුතු නැද්ද? මේ ජීවත් වෙන අපිට හෘද සාක්ෂියක් තිබෙනවනේ. රට පිළිබඳ ජනතාව පිළිබඳව ඇත්ත ලෙන්ගතුකමක් තිබෙනවනේ. තමයි එකේ නැලෙන දරුවගෙන සැබෑ ආදරයක් තිබෙනවනේ. සහතික වශයෙන් අපි සියලු දෙනා එක් වී මේ වෙනස් කළ යුතුයි. අපි තමුන්නාන්සලා ඇත්තටම කියන්නේ මේ වෙනස් කරන්න පුළුවන් අපිට විතරක් තනියම නම් මේ වෙනකොටත් අපි මේක වෙනස් කරලා. මේ වේදිකාවේ ඉන්න අපිට විතරක් තනියම නම් මේක වෙනස් කරන්න පුළුවන් නම් අපි මේ වෙන විටත් වෙනස් කරලා. හැබැයි අපි දන්නවා තමුන්නාන්සලාගේ සහාය, මැදිහත් වීම, දායකත්වය නැතුව මේක වෙනස් කරන්න බෑ. ඒ නිසා වේදිකාවේ ඉන්න අපේ තියෙන උවමනාව අපේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, අපේ විවිධ දේශපාලන පක්ෂවල නායකයින්, සමාජ ක්‍රියාකාරකයින් මේ සියලු දෙනාට තියෙන උවමනාවම තමුන්නාන්සලාට තිබිය යුතුයි කියලා අපි හිතනවා. තමුන්නාන්සලා මේ සඳහා නිර්භීත පියවරක් ගන්න පුළුවන් වුණොත් මේ සඳහා ඉතාම අදිෂ්ඨානශීලී තීන්දුවක් ගන්න පුළුවන් වුණොත් සහතික වශයෙන් මේ රට වෙනස් කරන්න පුළුවන්කම තිබෙනවා. අන්නේ තීන්දුව නොවැම්බර් මාසයේ 16 වෙනිදාට ගන්න කියන අපි ආරාධනය කරනවා. ඇයි? මේ රට හදන්න ඕනේ. මම තමුන්නාන්සලා එකක් අහනවා. යුද්ධ තියෙන, ගැටුම් තියෙන ලෝකේ කවර රටද දියුණු වී තිබෙන්නේ? යුද්ධ තිබෙන, ගැටුම් තිබෙන හැම රටටම උරුම කොට තිබෙන්නේ සාගතේ. උරුම කොට තිබෙන්නේ විනාශේ. උරුම කොට තිබෙන්නේ සතුරුභාවය. උරුම කොට තිබෙන්නේ දුප්පත්භාවය. ඒ නිසා ලෝකේ යුද්ධ ගැටුම් තියෙන කිසි රටක් දිනු කරලා නැහැ. හැබැයි මේ පාලක හැමදාමත් මොකද කරන්නේ? විවිධ වර්ගයේ ගැටුම්, විවිධ වර්ගයේ යුද්ධ අපේ රටේ නිර්මාණය කරනවා. ඒවා නිර්මාණය කරන්නේ මේ පාලකයෝ. ඒ නිසා අපේ රට ගොඩනගන්න නම් සිංහල, දෙමළ, මුස්ලිම් අපි කා අතර සමගි සම්පන්න ජාතියක් අපි හදන්න ඕනේ.
අපි තමුන්නාන්සට ආරාධනා කරන්න ආවේ ඒකට. එහෙමර පාලනයක් අපි අද. විශේෂයෙන්ම මේ මැතිවරණ වේදිකාවේ විශාල ලෙස මහජනයාගේ ආරක්ෂාව පිළිබඳව නේද සාකච්ඡාවක් ඇවිල්ලා තිබෙනවා. අපිට මතකයි පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පස්සේ දැන් එක ජනාධිපති අපේක්ෂකෙක් ප්‍රහාරය සිද්ධ වෙනකොටම කිව්වා මම හිටියනම් මේක වෙන්නේ නැහැ කිව්වා. දින දෙක තුනක් ගිහිල්ලා කිව්වා මම ජනාධිපති ඡන්දෙට ඉල්ලනවා කිව්වා. තව දින දෙක තුනක් ගිහිල්ලා කිව්වා මොකද කිව්වේ? මම ජනාධිපති වෙලා නේද මුස්ලිම් අන්තවාදී නැති කරනවා කිව්වා. මතකද? ඒතර පාස්කු ඉරිදා ප්‍රහාරය එයා ආශිර්වාදයක් බවට පත් කරගත්තා. සාමාන්‍යයෙන් කතා බහක් තියෙන ඔය ඔයගොල්ලෝ දන්නවා ඇති මේ ඉස්සර ගම්වල තිබ්බ බඳින තුවක්කුව. තුවක්කුව බඳින්නේ හොරේ. හැබැයි තුවක්කුව බැන්ද කවුද කියලා හොයාගන්න පුළුවන් දඩයම උස්සන් යනකොට. නේද? තුවක්කුව බඳින කෙනා බැන්දේ හොරේ. හැබැයි බැන්ද කවුද කියලා හොයාගන්නේ දඩයම උස්සන් යනකොට. ද අප්‍රේල් මාසේ 21 වෙනිදාගෙන් පසුව පාස්කු ඉරිදා ප්‍රහාරය උස්සගෙන ගියේ කවුද? කවුද උස්සගෙන ගියේ? කුරුණෑගලදී අපි දැක්කා. මහනුවර උපවාස අපි දැක්කා. නේද? බිංගිරිය පහර දීම අපි දැක්කා. මිනුවන්ගොඩ පහර දීම අපි දැක්කා. ජනාධිපති ඡන්දට ඉල්ලන බව කිව්වා. නේද? තුවක්කුව බැඳපු කෙනා හොයාගන්න පුළුවන් දඩේම උස්සන් ගිහපු අයගේ. හොඳට තේරුම් ගන්න. සමහර සිදුවීම් අපිට මතු පිටේ පෙනෙන සිදුවීම් නෙවෙයි ඇතුළාන්තේ තියෙන්නේ. එයි ඒගොල්ලන්ට ඕනෑම ගැටුමක් ඕනෑම අඬදබරයක් ඒගොල්ලන්ගේ දේශපාලන වෙනුවෙන් උපයෝග කරගන්න ලෑස්ති දේශපාලන ව්‍යාපාර අපේ රටේ ඉන්නේ. ඒ නිසා අපිට අවශ්‍ය වී තිබෙන එවැනි දේශපාලනයක් අපිට ඉස්සරහට යන්න පුළුවන්ද? සිංහල දෙමළ මුස්ලිම් ජනතාව එකට සමග වෙච්ච රාජ්‍යයක් නැතුව අපි ගහගෙන අපි එනකොටගෙන අපි වෛරයෙන් බලමින් අපි ක්‍රෝධයෙන් බලමින් මේ රට අත්පත් වෙන ඉරණම කුමක්ද? ඒ නිසා අපි හිතනවා අපේ රට ගොඩනගන්න පළවෙනි සාධකය මහජන ආරක්ෂාවත් ජාතික සමගිය. දැන් මහජන ආරක්ෂාව රටේ ආරක්ෂාව පිළිබඳව විශාල සාකච්ඡාවක් එක්කෙනෙක් ඇවිල්ලා කියනවා යුද්ධය අවසන් වෙච්ච කාලේ මම තමයි ආරක්ෂක ලේකම්. ඒ නිසා මට පුළුවන් ජාතික ආරක්ෂාව තහවුරු කරන්න තමුන්නාන්සලගේ ආරක්ෂාව මම බාර ගන්නවා කියලා එක්කෙනෙක් කියනවා. එයා කියනකොට අනිත් පැත්ත කෙනා කියනවා ඔය ආරක්ෂක ලේකම්නේ මම ආරක්ෂාව දෙන්නේ ඒ යුද්ධෙ මෙහෙවපු හමුදාපතිට කියනවා. නේද? මම එකයි අහන්නේ තමුන්නාන්සලා. අද අපේ රට මුහුණ දී තිබෙන ආරක්ෂාවේ අනතුරු මොකද්ද? මොකද ආරක්ෂාවේ අනතුරු? රටක ආරක්ෂාවට අනතුරු ලක් වෙච්ච ආකාර දෙකක් තිබෙනවා. එකක් බාහිර විදේශීය හමුදාවක් අපේ රට ආක්‍රමණය කිරීම. ඒක අපේ රටේ ආරක්ෂාවට තරජනයක්. නමුත් මං හිතන්නේ එහෙම එකක් මෑත දශක ගණනාවකට සිද්ධ වෙන්නේ නැහැ. ඒක යුදමය ආක්‍රමණය. තව එකක් රටක ආරක්ෂාව නැති වෙන්න පුළුවන් අභ්‍යන්තර ඇති වෙන ගැටුමකි. අභ්‍යන්තර ඇති වෙන ගැටුම. දැන් අපිට මතකයි LTT සංවිධානයේ සක්‍රීයව ක්‍රියාත්මක වෙන කාලේ අභ්‍යන්තර ගැටුමක්. ඒක ආරක්ෂාවට තරජනයක්. හැබැයි මේ අභ්‍යන්තර ගැටුම මොන වගේ ගැටුමක්ද? LTT සංවිධානයේ Tamanටම වූ පාලන ප්‍රදේශ තිබුණා. නේද? කර්නල් ළඟ ඉඳන් පාල දක්වා විධිමත් හමුදාවක් හිටියා. මුලතෙව් වැනි ප්‍රදේශවල මුහුද පාලනය කරා. සුළුවට හෝ ගුවන් හමුදාවක් හිටියා. පොට්ටුවම්මාන්ගේ බුද්ධියන්සක් තිබුණා. විධිමත් සන්නද්ධ හමුදාවක් ආණ්ඩුවේ හමුදාවත් එක්ක මුහුණට මුහුණ සටන් වදින. එදා ඒ සටනේදී ජෙනරාල්ලට කාර්යභාරයක් තියෙනවා. යුද සැලසුම් හදන්න. නේද? උපක්‍රම සකස් කරන්න. යුද්ධ ඉදිරියට මෙහෙවන්න. එවැනි සටනකදී ජෙනරාල්ලට ලොකු වැඩක් තියෙනවා. හැබැයි අද ආරක්ෂාවේ අනතුරු කුමක්ද? අනතුරු මොකක්ද?
අද ආරක්ෂාව යනතුරු මොකද? අද ආරක්ෂාව පිළිබඳ ඇති වී තිබෙන බියක් තිබුණා නම්, ආරක්ෂාව පිළිබඳ සැකයක් තිබුණා නම් මොකද සැකය? යම් ජන කණ්ඩායමක් ඇතුලේ ගොඩනැගෙන අන්තවාදී කණ්ඩායමක් තම ජන කණ්ඩායමක් ඉලක්ක කොට ප්‍රහාරයක් එල්ල කරයිද? ඕකනේ සැකේ. මුස්ලිම් ජන සමාජය ඇතුලේ ගොඩනැගුණු අන්තවාදී කණ්ඩායමක් කටුවා පිටිය පල්ලියේදී, අලුත් කඩේ පල්ලියේදී, මඩකලපුව පල්ලියේදී කතෝලික ජනතාව එල්ල කර ප්‍රහාරයක් එල්ල කරා. එක ජන කොට්ටාසයක් ඇතුලේ හැදුණු අන්තවාදයක් තව ජන කණ්ඩායමක් ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ල කරා. මරාගෙන මැරෙන ප්‍රහාරය. ජීවිත 300 ගණන නේද? 300කට ආසන්න ගණනක් විනාශ වුණා. මොකක්ද ඒකේ ස්වභාවය? එක ජන කණ්ඩායමක් ඇතුලේ ගොඩනැගුණු අන්තවාදී කණ්ඩායමක් තව ජන කොට්ටාසයක් ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ල කරා. ඒ වගේම දර්ගවලදී, අලුත්ගමදී, අකුරණදී, දිගනදී සිංහල සමාජය ඇතුලේ ගොඩනැගුණු අන්තවාදී කණ්ඩායම මුස්ලිම් සමාජය ඉලක්ක කොට ඔවුන්ගේ පල්ලි වලට පාර දෙමින්, මුස්ලිම් දේප නේද ව්‍යාපාර ස්ථාන විනාශ කරමින්, ගෙවල් ගිනි තියමින් නේද ගැටුමක් ඇති කරා. ඒ ගැටුම මොකද්ද? එක ජන කොට්ටාසයක් ඇතුලේ ගොඩනැගුණු අන්තවාදයක් තව ජන කොට්ටාසයකට හිංසනයට ලක් කරා. එහෙනම් ආරක්ෂාවේ තර්ජනය මොකක්ද අද තියෙන්නේ? අද ආරක්ෂාවේ තර්ජනය තමයි එක ජන කොට්ටාසයක් ඇතුලේ ගොඩනැගෙන අන්තවාදී කණ්ඩායමක් තව ජන කොට්ටාසයක් ඉලක්ක කොට ප්‍රහාරයක් එල්ල වෙයි. ඒක LTT වැනි සන්නද්ධ ව්‍යාපාරයක්. ඒක කාලතුවක් වලින් කරන යුද්ධයක්ද? ඒක මුහුදේ නේද මරාගෙන මරන බෝම්බ වලින් මරාගෙන මරන ප්‍රහාරක බෝට් වලින් කරන ප්‍රහාරයක්ද? එහෙම එකක් නෙවෙයි. යම් ජන සමාජයක් ඇතුලේ ගොඩනැගෙන අන්තවාදී කණ්ඩායමක් අනිත් ජන කණ්ඩායමට පහර දෙයි. ඕකනේ සැකේ. මට කියන්න ඔයිට වඩා මොකක්ද තියෙන්නේ? ඔයිට වඩා ආරක්ෂාවේ තර්ජනය මොකක්ද? ආරක්ෂාවේ තර්ජනයේ ස්වභාවය තමයි එක ජන කණ්ඩායමක් ඇතුලේ ගොඩනැගෙන අන්තවාදී කණ්ඩායමක් තව ජන කොට්ටාසක් ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ල කරයි. මුස්ලිම් ජන සමාජයට ඇතුලේ ගොඩනැගුණු අන්තවාදී කණ්ඩායමක් කටුවා පිටිය පල්ලියේදී, අලුත් කඩේදී, මඩකලපුවේදී කතෝලික ජනතාව එල්ල කර ප්‍රහාරයක් එල්ල කරා. නේද මරාගෙන බැන ප්‍රහාරය. ජීවිත විශාල ප්‍රමාණයක් විනාශ වුණා. ඒ වගේම සිංහල ජන සමාජය තුළ ගොඩනැගුණු අන්තවාදී කණ්ඩායමක් නේද අලුත්ගමදී, දර්ග නගරයේදී, අකුරණදී, දිගනදී මුස්ලිම් ජනතාව එල්ල කර ප්‍රහාරයක් එල්ල වුණා. උන්ගේ දේපල ගිනි තිබ්බා. උන්ගේ පල්ලි වලට විනාශ කරා. එහෙනම් ආරක්ෂාවේ තර්ජනයේ ස්වභාවය උක. ඕකට ඕනද ජෙනරාල්ලා? මම කියන්නේ මේ වගේ අන්තවාදයක් පරාජය කරන ජෙනරාල්ලා කැඳවීම ජෙනරාල්ලට කරන අපහාසයක්. මත තබා ගන්න. මේක මේ ජෙනරාල්ලා විසඳන ප්‍රශ්නයක් නෙමෙයි. මේක මේ බරාවි වලින් පහර දීමේ සැලසුමක් ඕනද? යුද සැලසුම් ඕනද? ගුවන් පහර සැලසුම් ඕනද? වටකොට නේද කොටු කරන්නේ කොහොමද කියලා සැලසුම් ඕනද? තමන්ගේ සේනාංක දියත් කරන්නේ මොන දිශාවෙන්ද මොන පැත්තෙන්ද කියලා සැලසුම් ඕනද? ඒවා තමයි ජෙනරාල්ලාගේ යුද්ධ. මේක ජෙනරාල්ලාගේ යුද්ධයක් නෙවෙයි මතක තබා ගන්න. ඒ නිසාද මේ ආරක්ෂාව පිළිබඳ හදන තර්කය තමන්ගේ දේශපාලන උවමනාවට ගෙනත් තියෙන එක. මේක ජෙනරාල්ලා විසින් විසඳිය යුතු යුද්ධයක් නෙවෙයි. මේක මොකක්ද එහෙනම්? මේක විසඳිය හැකි වන්නේ නීතිය පාලනය කරන්න තියෙන ආයතන හා මහ ජනතාව විසින්. එච්චරයි. මේක විසඳන්න තියෙන මහ ජනතාවයි නීතිය පාලනය කරන ආයතනයි. එහෙම නෙවෙයිද? තමුන්නාන්සලාගෙන් මම අහනවා. මුස්ලිම් ජන සමාජයේ ඇතුලේ ගොඩනැගුණු අන්තවාදී කණ්ඩායම එල්ල කරපු ප්‍රහාරයට ලක්ුණේ කතෝලික ජනතාව විතරද? නෑ, ප්‍රහාරයේ ගොදුරු බවට පත් වුණේ කතෝලික ජනතාව. හැබැයි ප්‍රහාරයෙන් පස්සේ ප්‍රහාරයට ලක්ුණේ මුස්ලිම් ජනතාව. එහෙම නෙවෙයිද? නේද? ව්‍යාපාර පිළිබඳ ප්‍රශ්න, නේද? අනාරක්ෂිතතාව පිළිබඳ ප්‍රශ්න මතුනේ නැද්ද? මතුණා. එහෙනම් මුස්ලිම් ජන සමාජය කැමතිද? තමන්ගේ ජන සමාජය ඇතුලේ ගොඩනැගෙන අන්තවාදයකට කැමතිද? මට කියලා කැමතිද තමුන්වන්සලා? මා හිතනවා කිසිදු ජන කොට්ටාසයක් තමන්ගේ සමාජය ඇතුලේ ගොඩනැගෙන අන්තවාදයට කැමති නෑ. ඒ වගේම තමයි සිංහල සමාජය.
තමන්ගේ සමාජය තුළ ගොඩනගෙන අන්තවාදයට අපි කිසිසේත්ම කැමති නැහැ. ඉඩ දෙන්නෙත් නැහැ. ඒ නිසා මොකක්ද නම් කළ යුතු වන්නේ? සමාජ ඉස්සරහට එන්න ඕනකම තිබෙනවා. තමන්ගේ සමාජය තුළ ගොඩනගෙන ඕනෑම අන්තවාදයකට එරෙහිව අපි ලෑස්ති එකට. මතක තබා ගන්න. අපි කවදාවත් ජාතිවාදය, අන්තවාදය, ආගම්වාදය අපේ දේශපාලන න්‍යාය පත්‍රයේ කොටසක් බවට පත් කරගන්නේ. ඒ වගේම අන්තවාදී, ආගම්වාදී, ජාතිවාදී කිසිදු දේශපාලන ව්‍යාපාරයක් හෝ පුද්ගලයෙක් අපේ වේදිකාවට අපි නංග ගන්නෙත් නෑ. මතක තබා ගන්න. එයි අන්තවාදයේ පෝෂණය කරමින් ජාතික ආරක්ෂාව දෙන්න බෑ. දැන් ගෝඨාභය රාජපක්ෂක වේදිකාව බැලුවොත් මොකද්ද? අන්තවාදීන්ගෙන් පිරීලා. අන්තවාදීන්ගෙන් පුරවගත්තු එකකට ආරක්ෂාව දෙන්න බෑ. අනිත් පැත්තේ සජිත්ගේ වේදිකාව බැලුවොත් විවිධ වර්ගයේ අන්තවාදීන්ගෙන් පුරවගෙන ජනරාල්ලට ආරක්ෂාව දෙන්න බෑ. මත තබා ගන්න. එහෙනම් ආරක්ෂාව දී හැකි වන්නේ අන්තවාදය පරාජයටපත් කිරීම විතරයි එක. අන්න එහිදී අපි හිතනවා මහ ජනතාවත් එක්ක සමීපව වැඩ කරන නේද ආරක්ෂක යාන්ත්‍රණය තමයි පොලිසිය. මා විශ්වාස කරනවා එහිදී පොලිසියට ලොකු කාර්යයක් තියෙනවා. අපි දන්නා සාමාන්‍යයෙන් ගත්තොත් ග්‍රාම සේවක කොට්ටාසයකට පොලිසියත් එක්ක සම්බන්ධ වෙන්න පොලිස් නිලධාරි මහත්තයෙක් පත් කරලා තිබෙනවා. ඔහු දන්නවා ගමේ චලනය. ඔහු දන්නවා අන්තවාදයේ පැන නගින ආකාරය. අන්තවාදී ක්‍රියාකාරීත්වය පිළිබඳව සමාජයේ මොහුට අවබෝධයක් එනවා. අන්න ඔවුන් ලැස්තිනම් කවර වර්ගයේ අන්තවාදයකට ඉඩ නොදෙන්න අපේ රටේ මහජන ආරක්ෂාව ස්ථිර ලෙස තහවුරු කළ හැකියි. එනිසා අපි ඔයගලන්ට එකක් කියනවා. එක අපේ පාලනයක් යටතේ කිසිදු අන්තවාදයකට, ආගම්වාදයකට, ජාතිවාදයකට මතවාදීව හෝ ක්‍රියාකාරීව පැන නගින්න ඉඩ දෙන්නේ නැති බව අපි ඔබට සාතික කරනවා. ඒ වගේම අපේ පොලිස් දෙපාර්තමේන්තුව ඕනෑම වර්ගයේ අන්තවාදය ඒ සිංහල ජනතාවගෙන් ඇතුළෙන්ද, ඒ මුස්ලිම් ජනතාවගෙන් ඇතුළෙන්ද, ඒ දෙමළ ජනතාව ඇතුළෙන්ද පැන නගින ඕනෑම වර්ග ජාතිවාදය ගැන සොයන්න, පරාද කරන්න, ඒ සඳහා නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවට ලබා දිය හැකි උපරිම බලතල ප්‍රමාණයක් අපි ලබා දෙන්න සූදානම්. එහෙමයි මේක පරාද කරන්න. මේක ජනරාල්ලගේ යුද්ධයක් නෙවෙයි. මම නැවත කියන්නේ මේ ඡන්දෙදී අපිට මවන්න හදනවා මේ ආරක්ෂාව විසඳන්න ඕන ජනරාල්ලගේ නෑ. මම නැවතත් කියන්නේ ඒක ජනරාල්ලට කරන අපහාසයක්. ඔහු මේ වගේ වට ගන්න එපා. ඒගොල්ලන්ට දෙන්න පුළුවන් ආරක්ෂාව මොන වගේ එකක්ද? දැන් තමුන්නාන්සලා දන්නවා පසුගියදා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම ගියා පාකිස්තානයට. පාකිස්තානයට යනකොට වෙඩිනවදින රථයක ක්‍රිකට් කණ්ඩායම නැංගුවා. හෝටලයේ සිට පිට්ටනිය දක්වා යන පාර අනිත් සියලු වාහන වලට යන්න බැරුව වැහුවා. නේද? වාහනේ මැද තියාගෙන යුද රථ හතරක් පැති හතරෙන් තිබ්බා. විශේෂ තාක්ෂණික උපකරණ හරහා ජනපාර සෝදිසියට ලක් කරා. සෝදිසියට ලක් කරලා ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයේ නේද ක්‍රිකට් ඒ පිට්ටනියට අරගෙන ගියා. ඒකෙන් පෙන්වන්නේ මොකද්ද අපිට? ඒකෙන් පෙන්වන්නේ අන් කවරක්වත් නෙවෙයි. අපේ ක්‍රිකට් කණ්ඩායම ආරක්ෂිතයි. හැබැයි පාකිස්තානය අනාරක්ෂිතයි. ඒකනේ කියන්නේ. ඒකෙන් කියන්නේ මොකද්ද? ක්‍රිකට් කණ්ඩායම ආරක්ෂිතයි. නමුත් පාකිස්තානය අනාරක්ෂිතයි. එහෙම නේද? අපිට ඒක බලපුවාම අපිට දැනෙන චිත්‍රය මොකක්ද? අපිට මේ ඔළුවේ මැවෙන රූපය මොකක්ද? ක්‍රිකට් කණ්ඩායමට නම් හොඳම ආරක්ෂාවක් තියලා තියෙනවා. හැබැයි පාකිස්තාන නම් අප්සෙට් වගේ. ඒක නේද? ඒක අනාරක්ෂිතයි. දැන් අපේ රටේ මොන මේ ජනරාල්ලට පුළුවන් ඔය කියන කණ්ඩායමට පුළුවන් මොන වගේ ආරක්ෂාවක් දෙන්න? හැමතැනම බැරියර් දාන්න පුළුවන්. නේද? සන්නද්ධ හමුදාවන් හැම හන්දියකම තියන්න පුළුවන්. යුද රථ හැම පාරකම දුවවන්න පුළුවන්. ආරක්ෂාවත් අහුරුයි. යුද රථ හැමතැනම, සන්නද්ධ හමුදාවන් හැමතැනම, නේද? බැරියර් හැමතැනම. නේද? ආරක්ෂාව බව සහතිකයක් පෙනේ. හැබැයි ඒ ආරක්ෂාව ඇවිල්ලා අනාරක්ෂිතභාවයේ සංඥාව සහිත
ආරක්ෂාව. ඒකෙන් පෙන්වන්නේ මොකද්ද? රට අනාරක්ෂිතයි. දකින තැන බැරිය. දකින තැන හමුදාව. දකින තැන යුද රට. ඒකෙන් කියන්නේ රට අනාරක්ෂිත සංඥාව සහිත ආරක්ෂාවක්. අපි තහවුරු කරන්නේ මොන වගේ ආරක්ෂාවක්ද? හමුදාව කඳවුරේ ඉන්න යුද රට හමුදාව කඳවුරේ ගාල් කරලා තිබෙන හමුදාවගේ අවි ආයුධ ගබඩාවේ තිබෙන ආරක්ෂාවක්. ආරක්ෂාවේ සංඥාව සහිත ආරක්ෂාවක් තමයි අපි නිර්මාණය කරන්න කියලා ඔයගොල්ලෝ සහතිකයක් දෙනවා. ආරක්ෂාවේ සංඥාව. බැලුවලට අපේ රට ආරක්ෂිතයි. හැබැයි අර වැවිලා රට අනාරක්ෂිතයි ආරක්ෂාවක්. ක්‍රිකට් කණ්ඩායමට වගේ නේද? අනාරක්ෂිතභාවයේ සංඥාව සහිත ආරක්ෂාවක්. අපි දෙන්නේ ආරක්ෂිතභාවයේ සංඥාව සහිත ආරක්ෂාවක්. මොකක්ද උන්ද? ඕගොල්ලන්ට ඕන මොන වගේ ආරක්ෂාවක්? දකින තැන බැරියර් තියෙන, දකින තැන යුද හමුදා සොල්දාදුන් පාර ගෙවසෙන, දකින තැන යුද රට තිබෙන ආරක්ෂාවක් නෙවෙයි රටට ඕන. නේද? මේ ප්‍රශ්නේ විසඳන්න මම නැවතත් කියන්නේ නේද? පොලිස් දෙපාර්තමේන්තුව සහ දේශපාලනය හොඳටම ඇති. වෙන කවුරුත් ඕනේ මේකට. ජෙනරාල්ලා ඕනේ මේකට. මේ අපිට බීතියක් හදන්නේ. ඒගොල්ලන්ගේ දේශපාලන බවට මේක පත් කරන් තිබෙන්නේ. නේද? අපිට මේක විශ්සන්න පුළුවන්. හැබැයි ඒක ස්ථාවර විසඳුමක් බවට පත් කරන්න මොකද වෙන්න ඕන? ස්ථාවර විසඳුමක් බවට පත් කළ හැකි වන්නේ සිංහල දෙමළ මුස්ලිම් ජනයා අතර ස්ථාවර සමගියක් නිර්මාණය කිරීමෙන් විතරයි. කොහොම සමගිය නිර්මාණය කරන්නේ? අපි දන්නවා අපේ රටේ සිංහල දෙමළ මුස්ලිම් බර්ග මෙලේ කියලා ප්‍රධාන ජන කණ්ඩායම් ගණනාවක් ඉන්නවා. ප්‍රධාන වශයෙන් උන්ට භාෂාවන් දෙකක් තිබෙනවා. එකක් සිංහල භාෂාව සහ දෙමළ භාෂාව. ඉතින් සිංහල භාෂාව මව්බස කරගත්තු ජනතාවක්, දෙමළ භාෂාව මව්බස කරගත්තු ජනතාවක් ඉන්නවා. මොකද්ද වෙන්න ඕන? මේ භාෂා දෙකෙන්ම රාජ්‍යත් එක්ක කටයුතු කිරීමේ අයිතිය අපි තහවුරු කරන්න ඕනේ. දෙමළ භාෂාව කතා කරන ඔබට පොලිසියට ගිහිල්ලා දෙමළ භාෂාවෙන් පැමිණිල්ලක් දාන්න පුළුවන් අයිතිය තියෙන්න ඕන. ඔබ දෙමළ භාෂාවෙන් ලියුමක් කරුවොත් දිසාපති කාර්යාලයට දෙමළ භාෂාවෙන් උත්තරයක් එන්න ඕන. අද මොකද්ද වෙන්නේ? නේද? දෙමළ භාෂාව බොහෝ දුරට උත්තරයක් එන්නේ නැහැ. එක නේද? හැබැයි දෙමළ භාෂාවෙන් අපි ලිපියක් කරුවොත් වෙන භාෂාවකින් උත්තරයක් එනවා. එන්නේ නැද්ද එහෙම? වෙලා තියෙන්නේ. පොලිසියට ගිහිල්ලා අපිට පැමිණිල්ලක් දාගන්න පුළුවන් වෙනවා අපේ භාෂාවෙන්. ඇයි? පැමිණිල්ලෙන් පස්සේ අපි නේද අත්සන් කරා මොකද්ද? කියවා බලා තේරුම් ගතිමි මුස්තාපා කියලා. කියවන්න දන්නෙත් නැහැ, බලන්න දන්නෙත් නැහැ, තේරෙන්නෙත් නැහැ. පැමිණිල්ල මොනවද කියනවද දන්නේ නැහැ. හැබැයි අත්සන් කරා මොකද්ද? කියවා බලා තේරුම් ගතිමි මුස්තාපා. හරිද? නෑ. අපි ඕගොල්ලන්ට සිංහල දෙමළ මව් භාෂාව කරගත්තු හැම කෙනාටම තමන්ගේ මව් භාෂාවෙන් අධ්‍යාපනය ඒ වගේම මව් භාෂාව සමග ආණ්ඩුවත් එක්ක ගනුදෙනු කරන්න තියෙන අයිතියක් විවස්ථානුකූලව පමණක් නෙවෙයි ප්‍රායෝගිකව අපි තහවුරු කරනවා. එහෙමයි සමගිය නිර්මාණය කරන්න පුළුවන්කම තියෙනවා. ඊළඟ අපේ ආගම් ගණනාවක් තිබෙනවා. ආගම කියන්නේ තමන්ගේ විශ්වාසය. බෞද්ධ ජනතාව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද නේද? දේශනාවම විශ්වාස කරනවා. ඒක උන්ගේ ධර්මයේ බෞද්ධ ධර්මයේ බවට පත් කරන් තිබෙනවා. දෙමළ හින්දු ජනතාව භගවත් ගීතාව විශ්වාස කරනවා. ඒක උන්ගේ ආගම, උන්ගේ ධර්මයේ බවට පත් කරන් තිබෙනවා. කතෝලික ජනතාව නේද? කිසිස් වහන්සේගේ ජීවන චරිතය, ඒ වගේම උන්වහන්සේ විසින් දේශනා කරන ලද කරුණු වඩංගු බයිබලය තමන්ගේ ධර්මයේ ලෙස විශ්වාස කරනවා. ඉස්ලාම් භක්තිකයන් වන ඔබ අල්ලාහ් දෙවියන් වහන්සේ විසින් කරන ලද ප්‍රකාශ නබි නායකතුමා විසින් ප්‍රකාශයට පත් කරාට පසුව ඒ ප්‍රකාශයන්ගේ අඩංගු අල් කුර්ආනයේ නේද? නබි නායකතුමාගේ ජීවිතය ඔබ ඔබගේ ධර්මයේ ලෙස විශ්වාස කරනවා. එහෙමනේ නේද? ඒ ඔබගේ ධර්මයේ. එහෙනම් ආගම කියන්නේ මොකද්ද? තමන්ගේ විශ්වාසය. අපිට කියන්න පුළුවන්ද උඹගේ විශ්වාසයට වඩා මේ විශ්වාසය ලොකුයි? නේද? එක විශ්වාසයක් පහළයි, අනිත් විශ්වාසය උසස්. එක විශ්වාසයක් යට, අනිත් විශ්වාසය උඩ. එහෙම කියන්න බෑ. විශ්වාසය ඔබ හැම දෙනාගේම. ඒ නිසා ආගම යනු තමන්ගේ විශ්වාසය නම් ඒ සෑම ආගමක්ම ඇදහිීමේ අයිතියත්, ගරු කිරීමේ අයිතියත් පිළිගන්න රාජ්‍යයක් අපි නිර්මාණය කරනවා. ඊළඟ අපේ සංස්කෘතියෙන් ගණනාවක් තිබෙනවා. සිංහල ජනතාව විශේෂම සිංහල බෞද්ධ සංස්කෘතියක් ගොඩනගී තිබෙනවා. ඒක ලොකු වෙන්න පුළුවන්.
ඒකට දිගු ඉතිහාසයක් ලංකාවේ තියෙන්න පුළුවන්. ඒක ඇත්ත. හැබැයි දැන් ගත්තොත් සිංහල බෞද්ධ සංස්කෘතියක් තිබෙනවා. නේද? ඊට අමතරව දෙමළ හින්දු සංස්කෘතියක් තිබෙනවා. මුස්ලිම් ඉස්ලාම් සංස්කෘතියක් තිබෙනවා. සංස්කෘතින් වල විවිධත්වයක් අපේ රටේ තිබෙනවා. දැන් මේ රට ඉස්සරහට යන්න පුළුවන්කම තියෙන්නේ කොහොමද? මේ සංස්කෘතින් වල තිබෙන අනන්‍යතාවය. ඒ සංස්කෘතිය හැම සංස්කෘතියකටම ගරු කරන්න පුළුවන් මිනිස් සමාජයක් නිර්මාණය කිරීමෙන් විතරයි. එහෙම නැතු ඉස්සරහට යන්න බෑ. මේ සංස්කෘතික විවිධත්වය හොඳ නැද්ද? තයි පොංගල් දිනේට හින්දු භක්තිකයෙක් ගෙදර ගිහිල්ලා පොංගල් කන්න අපි කැමති නැද්ද? අවුරුදු දිනේට සිංහල ගෙදරකට ඇවිල්ලා කිරිබත් කන්න කැමති නැද්ද? රාමසාන් කාලෙට නේද? නෝම්බියත් අරින වෙලාවට අපි බොහොම කැමති තමුන්නාසලා ගෙදර ඇවිල්ලා කැඳ වීදුරුවක් බොන්න. වීදුරුවකට වඩා කෝප්පයක් නේද? බොන්න කැමති. ඉතින් මේ සංස්කෘතික අනන්‍යතාවය හොඳ නැද්ද අපිට? හොඳයිනේ. අපේ සංස්කෘතික අනන්‍යතාවයන් තිබෙන අනිකා හිංසා කරන, අනිකාව පීඩාවටපත් කරන, අනිකා ගාව වෙනස්ව කැපී පෙනෙන්නද? මා කියන අපේ සංස්කෘතික අනන්‍යතාවයන් තිබෙන්නේ අනිකා ගාව වෙනස්ව කැපී පෙනෙන්න හෝ අනිකා පීඩාවටපත් කරන්න හෝ අනිකා කොන් කරන්න නෙවෙයි. සංස්කෘතියෙන් විවිධත්වය අපිට හොඳයි. ඒක අපි කාටවත් කියන්න පුළුවන්. දෙමළ කාන්තාව දිහා බලලා අපිට කියන්න පුළුවන්ද? දෙමළ කාන්තාවගේ නළලේ තියලා තියෙන තිලකය මකපන් කියලා අපිට කියන අයිතියක් තියෙනවා. ඒ ඇයගේ සංස්කෘතිය. අපිට කියන්න පුළුවන්ද? මුස්ලිම් කාන්තාවගේ හිසේ පළඳගෙන ඉන්න පර්දාව ගලවපන් කියලා. ඒ ඇයගේ සංස්කෘතිය. අපිට කියන්න පුළුවන්ද සිංහල කාන්තාව ඇඳගෙන ඉන්න උඩරට සාරිය මාරු කරපන් කියලා. නෑ, ඒකේ සංස්කෘතිය. එඳම සංස්කෘතියෙන් වල විවිධත්වය පිළිගනිමින් ආරක්ෂා කරමින් සමගි සම්පන්න රාජ්‍යයක් අපි නිර්මාණය කරනවා. මතක තබා ගන්න. එහෙම රටක් අපිට ඕන. අවුරුදු 71ක් ගිහිල්ලා අදත් අපි එනකොට ගන්න ජන සමාජයක් නිර්මාණය වෙලා තිබෙනවා. සිංහල ජනතාව කරේ මුස්ලිම් ජනතාව සැකෙන් අවිශ්වාසයෙන් බලන තත්ත්වයක් ඇති වී තිබෙනවා. මුස්ලිම් ජනතාව කරේ සිංහල ජනතාව සැකෙන් අවිශ්වාසයෙන් ක්‍රෝධයෙන් බලන තත්ත්වයක් ඇති වී තිබෙනවා. අවුරුදු 71ක් ගිහලා මේ පාලකයන්ට බැරි වී තිබෙනවා අපි අතර සමගිය නිර්මාණය කරගන්න. අපේ પરම්පරාව යුද්ධ කරගත්තා. යුද්ධ කරගත්තේ නැද්ද? නේද? අවුරුදු 30ක අනවරත යුද්ධයක් අපේ પરම්පරාවත් ඉඳ. අපේ પરම්පරාව ගහගත්තා. අපි අනතමුන් වහන්සේලාට අපේ પરම්පරාව ගහගත්තා. අපේ પરම්පරාව යුද්ධ කරගත්තා. අපි එකෙන් අත්දැකීම් අරන් තිබෙනවා. අපි තමුන් වහන්සේලෙන් අහන්නේ එකයි. අපේ දරුවන්ගේ પરම්පරාව ගහගන්න ඕනද? දරුවන්ගේ પરම්පරාවන් යුද්ධ කරගන්න ඕනද? මම හිතනවා අපි කිසිවෙක් නේද? කිසිසේත්ම අපේක්ෂා නොකළ යුතුයි අපේ අනාගත પરම්පරාව ගහගන්න, අනාගත પરම්පරාව යුද්ධ කරගන්න රටක්. මම ඔයගොල්ලන්ට එකක් කියන්නම්. අවුරුදු 71ක් පාලනය කරපු මේ පාලකයෝ නම් ඉස්සරහට යන්නේ. සහතික වශයෙන් අපේ රටේ ගැටුම් වැඩි කරනවා, අපේ රටේ යුද්ධ ඇති කරනවා. එයි ඒගොල්ලන්ට යුද්ධ නැතුව පාළුයි. 2009 යුද්ධය අවසන් වුණා. 2019 වෙනකම්වත් අඩුම තරමේ අවුරුදු 10ක් ගැටුම් නැති රටක් හදන්න බැරි වුණා. මොන පාලකයෝ? අවුරුදු 30ක යුද්ධයක් අවසන් වෙලා අඩුම තරමේ ගැටුම් නැති රටක් හදාගන්න පුළුවන් වුණා අවුරුදු 10ක්. 2013 වෙනකොටම දර්ගා අලුත්ගම, 14 නැවත අලුත්ගම, 18 දිගන අකුරණ, 19 අලුත් කඩේ නේද? කටුව පිටියේ මඩ කලපුයි. මේ පාලකයන්ට අඩුම තරමේ දැවැන්ත යුද්ධයක් ඉවර වෙලා අවුරුදු 5-6ක්වත් ගැටුම් නැති රටක් හදන්න බැරුව. මේගොල්ලන්ට ගැටුම් ඕන. ඒ නිසා තමයි සිංහල අන්තවාදී සංවිධාන වලටත් මුස්ලිම් අන්තවාදී සංවිධාන වලටත් එකම ගුණයෙන් පඩි ගෙව්වේ. අපි මේක තේරුම් ගන්නේ කොහොමද? එකම ආරක්ෂකංශයේ ගිණුමින් මුස්ලිම් අන්තවාදී සංවිධාන වලටත් සිංහල අන්තවාදී සංවිධාන වලටත් එකම ගිණුමින් පඩි ගෙවනවා. පිළිගන්නේ කොහොමද? එකකට පඩි ගෙවුවනම් අපිට හිතා ගන්න පුළුවන්
අනිත් එකට ගහන්න තමයි පඩි කිව්වේ කියලා. අනිත් එකට පඩි ගෙවුවා නම් හිතා ගන්න පුළුවන් අනිත් එකට ගහන්න තමයි පඩි කිව්වේ කියලා. දෙකටම දුන්නේ. දෙකම හැදිලා ගහගනින්න. ඒකනේ මේ කියන්නේ. එයි මේගොල්ලන්ට යුද්ධ නැතුව පාළුයි. ගැටුම් නැතුව පාළුයි. එයි මේගොල්ලන්ට හැමදාම ඕන සිංහල දෙමළ මුස්ලිම් ජනයා සමගි වෙන්නේ නැතුව අපි අතර ගැටුම් හදලා ඒගොල්ලෝ උඩ ඉඳගෙන පාලනය කරන්න. ඒ නිසා මේගොල්ලෝ කවදාවත් අපේ රටේ සමගිය නිර්මාණය කරන්නේ නැහැ. ඒගොල්ලන් සමගිය අපේ රටේ සිංහල දෙමළ මුස්ලිම් ජනයා අතර ගොඩනගෙන සමගිය ඒගොල්ලන්ට අහිත කරයි. සිංහල දෙමළ මුස්ලිම් ජනයා අතර ඇතිවන එකමුතුව ඒගොල්ලන්ට මාරාන්තිකයි. මතක තබා ගන්න. නැත්තම් මොනවද ඒගොල්ලෝ මේ ඡන්ද ව්‍යාපාරය විල කියන්නේ? මොනවද කියන්නේ? ආර්ථික හදන්නම් කියන්නේ. හොරකම් නතර කරන්නම් කියන්නේ. ප්‍රජාතන්ත්‍රවාද ගියන්නම් කියන්නේ. නිදහස නෑ. ආය විලකට මම ආරක්ෂාව තහතික් කරන්න. මම හිටපු ආරක්ෂක ලේකම්වරයා. නේද? මම මගේ ආරක්ෂක ලේකම් හිටපු හමුදාපතිව ආරක්ෂක ඇමතිවරයා මගේ හිටපු හමුදාපතිවරයා. මේවා අලෙවි කරන්න නම් මොකද්ද වෙන්න ඕන? ගැටුම් ඕන වෙලා තිබෙනවා. ඇත්ත ජනතාවගේ ප්‍රශ්න යට කරලා ගැටුම් තමයි මේගොල්ලෝ හැමදාමත් දේශපාලන වේදිකාව ඉදිරියට ගනිමින් තිබෙන්නේ. මේකයි දේශපාලන. ඒ නිසා අපි තමුන්වහන්සේලාගේ අපේක්ෂා කරනවා, ඉල්ලනවා. අපේ දරුවන්ට යුද්ධ නැති රටක් හදන්න ඕන. අපේ දරුවන්ට ගැටුම් නැති රටක් හදන්න ඕන නම් සාහතික වශයෙන් මේ පැරණි යල්පිනු ගෝත්‍රවාදී දේශපාලන ව්‍යාපාර දෙක ප්‍රතික්ෂේප කරන්න ඕන. අන්න ඒ වෙනුවෙන් තමුන්වහන්සේලා නොවැම්බර් මාසේ 16 වෙනිදා ඉතාමත් හොඳ බලවත් තීන්දුවක් ගන්න කියලා අපි ඉල්ලනවා. කරන්න. ඒ විතරක් නෙවෙයි. මේ රට හදන්න ඕන එකක් මහජන ආරක්ෂාව සහ ජාතික සමගිය. ඊළඟ මේ රට හදන්න නම් දේශපාලකයා කැපකිරීමක් කරන්න ඕන. අපේ රටේ මොකද්ද වෙලා තියෙන්නේ? රට දුප්පත්. පාලකයා පොහොසත්. නෙවෙයි. රට දුප්පත්. පාලකයා පොහොසත්. එම් කොහොමද වෙන්නේ? රට දුප්පත් සරණ පොහොසත් නැද්ද? මං අහන්නේ එකයි. රට දුප්පත් නේද? බැසිල් පොහොසත්. රට දුප්පත් රවි පොහොසත්. රට දුප්පත් නේද? කිරියල්ල පොහොසත්. කොහොමද මේ වෙන්නේ? රට දුප්පත් නම් පාලක දුප්පත් වෙන්න බෑ. හැබැයි අපේ රටේ රට දුප්පත් පාලක පොහොසත්. රට ලෝකෙට ණයයි පාලකය. ඒ රට විශාල ලෙස ලෝකෙට ණයයි. ට්‍රිලියන් 11ක්. පුරවැසියෙක් ගත්තොත් නේද? ආසන්න වශයෙන් ගත්තොත් 5,50,000ක් ණයයි. අපි හැමදෙනාම ලෝකෙට 5,50,000ක් ණයයි. ජනතාවත් ණයයි රටත් ණයයි. පාලකය. පාලකයාගේ ගිනුම් පිරලා වත්කම් පිරලා. ඒ මාර වැඩක්. දැන් නේද මං අහන්නේ රට ණය නම් පාලකයත් ණය වෙන්න බෑ. නේද? නේද? හැබැයි රට ණයයි පාලකයාගේ ගිනුම් පිරিলা. ඩුබායි වල ගිනුම්, සිංගප්පූරු වල ගිනුම් පිරিলা. නේද? රට ණයයි පාලකයාගේ වත්කම් පිරিলা. මල්වානේ ගෙවල් කිට්ටු නේද? පාලකයාගේ. නේද? ඩුබායි වල ඇපාර්ට්මන්ට්, එංගලන්තේ ගෙවල් පාලකයා වත්කම් වලින් පිරিলা. කොහොමද මෙහෙම වෙන්නේ? රට දුප්පත් වෙනවා පාලකයා පොහොසත් වෙනවා. රට ණය වෙනවා පාලකයාගේ ගිණුම් තර වෙනවා. මොකද්ද මේ සිද්ධ වෙලා තිබෙන්නේ? මේ සිද්ධ වෙලා තියෙන්නේ මහජනයාගේ දීපල කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරලා ඒගොල්ලගේ ගිණුම් පුරවගෙන තියෙනවා. ලෝකෙන් ණය අරගෙන නේද? තමන්ගේ දීපල රැස් කරන් තියෙනවා. මේකයි සිද්ධ වෙලා තියෙන්නේ. එහෙනම් මේ රට හදන්න නම් වංචාව දූෂණය නැති පාලනයක් හදන්න ඕන. කාටද ඒක හදන්න පුළුවන්? කාටද හදන්න පුළුවන්? අපි ඔයගලන්ට සහතිකයක් දෙනවා. වංචාව දූෂණය නාස්තිය නැති පාලනයක් හදන්නේ ජාතික ජන බලවේගයේ විසින් විතරයි මේ රටේ. කාටද? දැන් ඔයගලන්ට මතකද 2015 මැතිවරණ වේදිකාවේ වැඩියෙන්ම කතා වුණේ මොකක් ගැනද? වැඩියෙන්ම මොනවා ගැනද කතා වුණේ? හොරකම් ගැන. හැබැයි මේ වේදිකාවේ දෙගොල්ලම හොරකම් ගැන කියන්නේ. එයි. එයි. අපි අහන්න ඕන ප්‍රශ්නයක්. වෙනද එහෙම නෙවෙයිනේ. නේද? විශාල හොරකම් ගැන. දැන් දෙගොල්ලම හොරකම් ගැන නිහඬයි. ගෝඨාභය කියන්නේත් හොරුන්ට දඬුවම් දෙනවා කියලා. සජිත් කියන්නේත් නෑ. කිව්වද?
නැහැ කියන්න බෑ. ගෝඨාභය කිව්වොත් හොරුන්ට දඬුවම් දෙනවා කියලා. මොකද කරන්න ඕන? ගෝඨාභය ඉස්සරලම වැලිකඩ හිරගෙදර ගිහිල්ලා ප්‍රධාන ගේට්ටුව ඇරලා නේද? ස්විච් ආවි. මුවා හිර කූඩුවකට ගිහිල්ලා ඒකෙත් දොර ඇරලා කූඩුව අස්සට ගිහිල්ලා ලොක් එක දාගෙන කියන්න උනා මම හොරුන්ට දඬුවම් දෙනවා කියලා. නැතෝ කියන්න බෑ. එහෙම නැතෝ කොහොමද හොරුන්ට දඬුවම් දෙනවා කියන්නේ? එයා කියන්නේ සජිත් කියන්නේ නැත්තේ හොරුන්ට දඬුවම් දෙනවා කියලා. එයා හොරුන්ට දඬුවම් දෙනවා කිව්වොත් වේදිකාවේ ඉන්න රවි කරුණානායක බිමට බහින්න ඕන. කිරියල්ල බිමට බහින්න ඕන. කබීර් රසිම් බිමට බහින්න ඕන. දයාගමගේ බිමට බහින්න ඕන. කියන්න බෑ. ඒ නිසා මේ වෙලාවේ කියලා මොකක්ද දන්නද ඒගොල්ලෝ? අපි වැඩි හොරකම් ගැන කතා කරන්නේ නැහැ, අපි රට හැදන ගැන කතා කරනවලු. හරිද? කතා කරන්න බෑ. හරිද? ඇයි දෙපැත්තෙම වේදිකා හොරුන්ගෙන් පිරීලා ඉන්නේ. ඒ නිසා අපි තමුන්නාන්සලට කියනවා මේ රට හදන්න නම් හොරකමෙන් නාස්තියෙන් තොර පාලනයක් හදන්න ඕන. ඒක හදන්නේ අපි විතරයි කියන සාතිකය ඔබට දෙනවා. ඊළඟ රටක නීතියක් තියෙන්න ඕන. නීතිය කාට සාධාරණ වෙන්න ඕන. නීතිය සාධාරණ වෙච්ච රටක් අපේ රටේ නිර්මාණය වෙන්න ඕන. හැබැයි අපේ රටේ මොකද වෙලා තිබෙන්නේ? ධනය බලය තියෙන අයට එක නීතියක්, දුප්පත් දුබල අයට තව නීතියක්. අපේ පොලිස් දෙපාර්තමේන්තුව හරි දක්ෂයි. ඒක දන්නවා අවංකව. පොලිසිය මහතුරුන්ට අපි දන්න දැන් මෙතන ගොඩාක් අයනේ සමහර අය හෙල්මට් දාගෙන ඉන්නවා, සමහර අය කුඩ ඉයලන් ඉන්නවා, සමහර අය හට් එක යටට ඉන්නවා. හැබැයි තෙමිතෙමි ඉන්නේ කවුද? කවුද තෙමිතෙමි ඉන්නේ? පොලිසිය මහතුරු. ඇයි? ඕනෑම වැස්සක් කෙනෙකුට අනිත් ඕනෑම රස්සාවක් කරන කෙනෙකුට වහලයක් යටන්න පුළුවන්. ඕනෑම නේද පෑවිල්ල ප්‍රශ්නයක් කෙනෙකුට ඕනෑම කෙනෙකුට වහලයක් යටන්න පුළුවන්. හැබැයි වහලයක් යටන්න යන්න බැරි එකම රස්සාව මොකද්ද? පොලිසිය. උන් විශාල කාර්යයක් කරනවා. අපි කග යන්න ඕන. ඒ වගේම හොඳ ඉවක් තියෙන පොලිසියක් ඉන්නවා. වාහනේ නතර කරනකොට ඩ්‍රයිවර් hina වෙන විදියට කියන්න පුළුවන් ඇතුලේ බඩු තියෙනවද නැද්ද කියලා. අපි දන්නවා. පොලිසියම දන්නවා. හරිද? අපි දන්නවා සමහර අය යනවා පොලිසියට මේ බොරු පැමිණිලි කරන්න. බොරු පැමිණිලි කරන්න යනකොට පොලිසිය මහත්තයා කියනවා මහත්තයෝක බොරු පැමිණිල්ලක් කොහොම නෙවෙයි මෙහෙම ලියන්න කියනවා. මම අහලා තියෙනවා. හරිද? ඒකනේ පැමිණිල්ල ලියනකොටම දන්නා බොරු එකක් මේක ඉන්නේ කියලා. එතන බොරු එක හදලක් දෙනවා. කරන්නේ නැද්ද? කරනවා. ඒ හොඳ ඉවක් තියෙනවා. අපේ රටේ ඕනෑම අපරාධයක් අපේ රටේ පොලිස් දෙපාර්තමේන්තුව හොයාගෙන තියෙනවා. පහුගිය දවස්වල ඕගලන්ට මතකද ගහලා තැන්නේ නේද? අර කපු වගේ නේද? ගහලා තැන්න නේද? නුවර රත්තරන් පොරවගත්තු කපුවෙකුට කාලියම්මගේ ආවේශය අරගෙන. දැන් ජනතාවේ ඔක්කොම හොරකම් නැති වුණාම, හොරකම් කරලා බඩු නැති වුණාම එයා ගාවට ගියා. පහුගියද එයාගේ බඩු නැති වුණා. අර මා පොරවන් හිටපු රත්තරන් නේද? අතේ බෙදලා තිබ්බේවා ගබඩා කරලා තිබුණු රත්තරන් ඔක්කොම නැති වුණා. එයා ගිය කාගාවටද? පොලිසිය ගාවට. හරිද? නේද? ඉතින් හොයලා දුන්නේ කවුද? පොලිසිය. දවස් දෙකක් යනකොට පොලිසිය අල්ලගත්ත වැඩේ. ගියේ නැද්ද? ප්‍රවෘත්ති වල ගියා නේද? ගහලා තන්නේ දේවාලේ කඩපු නේද? රත්තරන් බඩු ඔක්කොම අල්ලගත්තා කියලා. පොලිසිය එහෙම දක්ෂයි. නම ගිය ඕනෑම අපරාධයක් අපේ රටේ පොලිස් දෙපාර්තමේන්තුව හොයාගන්න පුළුවන්. හැබැයි හොයාගන්න බැරි වෙච්ච අපරාධ තියෙනවා. තාජුදීන් ඝාතනේ හොයාගන්න බැරි වුණා. ලසන්තගේ ඝාතනේ හොයාගන්න බැරි වුණා. ඒ කියන්නේ එක්නැලිගොඩ පැහැර ගැනීම හොයාගන්න බැරි වුණා. ලලිත් කුගන් පැහැර ගැනීම හොයාගන්න බැරි වුණා. සිරසට සියතට ඉරුදින කාර්යාලයට බෝම්බ ගහපු එක හොයාගන්න බැරි වුණා. පොද්දල ජයන්ත උපාලි තෙන්නකෝන් කිත්නවර්ට පහර දීපක හොයාගන්න බැරි වුණා. එයි පොලිසිය අදක්ෂද? නෑ. හොයාගන්න බැරි වෙච්ච හැම අපරාධයක්ම කරේ ආණ්ඩුව. එහෙනම් හොයාගන්න බැරිලා තියෙන මොන අපරාධද? දේශපාලන මැදිහත් වීම සහිත අපරාධ. අනෙක් ඕනෑම අපරාධයක් සොයාගන්න අපේ රටේ පොලිස් දෙපාර්තමේන්තුව ශක්තිමත්. ඉතාමත් හොඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවක් තිබෙනවා. ඉතාමත් හොඳ ඉවක් සහිත පොලිස් නිලධාරීන් ඉන්නවා. අත්දැකීම් සහිත පොලිස් නිලධාරීන් ඉන්නවා. හරිද? හැබැයි හොයාගන්න බැරි වෙච්ච අපරාධ තියෙනවා. ඒ හොයාගන්න බැරි වෙච්ච සෑම අපරාධයකම අපරාධකරුවා සැඟවී සිටින්නේ දේශපාලනය තුලින්. ඒ නිසා අපේ රටේ නීතිය සාධාරණ විට වෙන්නේ නැහැ. එහෙම රටක් හදන්න බෑ. ධනවත් බලවත් අයට එක නීතියක් එහෙනම් දුප්පත් දුබල අයට තව නීතියක්. ඒ නිසා අපි මේ රට හදන්න නම් ධනවත් බලවත්
දුප්පත් පෝසත් ભેදකින් තොරව නීතිය සාධාරණ ලෙස ඉටු වෙන රටක් අප විසින් නිර්මාණය කරන්න ඕන. අන්න ඒ සහතික අපි ඔයගොල්ලන්ට දෙන්න. මා පාර්ලිමේන්තුව අවුරුදු 19ක්. අපේ මහින්ද සහෝදර පළාත් සභාවේ දීර්ඝ කාලයක් මා කියනවා මේ රටේ කිසිදු පොලිසියකට කවර හෝ සැකකරුවෙක් නිදහස් කරගන්න බලපෑම් කරන්න අපි කවදාවත් දුරකථන ඇමතුමක් දීලා නැහැ පොලිසියකට. එහෙමයි අපි ඒකට ගරු කරන්නේ. හැබැයි අනිත් අය පොලිසිය මහතුරු අල්ලනකොටම අතාරිනවා. වැඩක් නැහැ ඇමතිකින් කරදරේ කියලා. නේද? සැකකරුව පොලිසියට ගෙන යන්න කලින් නේද? ඉහළ ලොක්ක කතා කරනවා මෙහෙම කෙනෙක් ගත්තද කියලා. පොලිස් පොතේ ලියන්නත් කලින්. ඇයි නීති ඉටු කරන්න දෙන්නේ නැහැ? එහෙම රටක් හදන්න බෑ. නිසා නීතියේ විධානයේ ආධිපත්‍යය නිසි පරිදි තහවුරු රාජ්‍යයක් අපි නිර්මාණය කරනවා. එහෙමයි මේ රට හදන්න ඕන. හොරකම නැති වුණු, ජාතික සමගිය ගොඩනැගුණු, නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු වුණු රාජ්‍යයක් අපිට අවශ්‍යයි. ඊට පස්සේ ඒක මත ගොඩක් දේවල් අපිට තියෙනවා කරන්න. ඒක මත අපිට ආර්ථිකය හදන්න ඕන, අධ්‍යාපනය දියුණු කරන්න ඕන, ප්‍රවාහන පද්ධති දියුණු කරන්න ඕන, නේද? සෞඛ්‍ය පද්ධති දියුණු කරන්න ඕන, පරිසර පද්ධතිය තිරසාරල සංවර්ධනයට අපි උපයෝග කරගන්න ඕන. මේ ආදි ශේෂ්ත්‍ර ගණනාවක් තියෙනවා ඊට පස්සේ අපිට හදන්න. හැබැයි මේ මොකවත් හදන්න බෑ මේ කරුණු තුන සම්පූර්ණ කරන්න නැතුව. නේද? මහජන ආරක්ෂාව සහ ජාතික සමගිය ගොඩනගන්න නැතුව, වංචාවෙන් දූෂණයෙන් තොර පාලනයක් හදන්නේ නැතුව, නේද? නීතිය සහ විධානයේ ආධිපත්‍යය සාධාරණ ලෙස ක්‍රියාත්මක රටක් හදන්න නැතුව රට ගොඩනගන්න බෑ. මේ කුළුණු තුන මත තමයි, මේ අත්තිවාරම මත තමයි අපි මේ රට ගොඩනගන්නේ. අන්නේ අත්තිවාරම අපි හදනවා. අනිත් අයට ඕන කතා කිව්වත් මේ තුනම කරන්න බෑ. නීතිය සාධාරණ ඉටු රටක් හදන්න බෑ. වංචා දූෂණ නාස්ත්‍ය තොර පාලනයක් හදන්න බෑ. නේද? ජාතික සමගිය මහජන ආරක්ෂාව තහවුරු කරන්න බෑ. නිසා ඒගොල්ලන්ට පුළුවන්කම තිබෙන්නේ දුර්වල අත්තිවාරමක පොඩි බිල්ඩින් හදන්න. අපි ශක්තිවත් අත්තිවාරමක ශක්තිමත් ගොඩනැගිල්ලක් හදනවා. ඒක තමයි අපේ අභිප්‍රායය. අන්න ඒ සඳහා අපිට මේ රට ගොඩනැගීමේදී අවස්ථාව අපිට දෙන්න. ඒතර අපිට ගොඩක් අය කියනවා සහෝදරු කියන එක ඇත්ත තමයි. නේද? අපිට ගොඩක් අය කියනවා සහෝදරු කියන එක ඇත්ත තමයි. හැබැයි ඉතින් මේ ගෝඨාභය එනමනේ. කියලා නේද? ආවද රවුෆ් හකීම් ආවද මේ පැත්තට? ආවද? ආවේ නැද්ද? එයිද? ආවොත් මං කියන කතාව කියලා යන්නද? ඇවිල්ලා කියන්නේ මේකයි. අපි අවුරුදු 5ක් ආණ්ඩු කරා. අපි අතුරුත් වැරදි සිදු වී තිබෙනවා. අපි ගොඩාක් කල්පනා කරපු වැඩ අපිට කරගන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා අපි කෙරෙහි පොඩි අප්‍රසාදයකුත් තියෙනවා. හැබැයි ඒ මොනවා තිබ්බත් ගෝඨාභයන එක වළක්වන්න මේ සැරේ ඡන්දෙ දෙන්න. කියන්නේ දැන් අපිට පෙන්වන්න හදන බීතිකාව මොකද්ද? දැන් ගොඩාක් පුරවැස් සංවිධානත් මම අහගෙන මේ දවස්වල. මේ ගෝඨාභයනමනේ. එයා එන වළක්වන්න දෙන්නකො ඡන්දේ. රාජපක්ෂලා පරාද කරන්න ඡන්දෙ දෙන්න. දැන් මම තමුන්නාසලගෙන් අහනවා. 2015 මේ රටේ ජනතාව රාජපක්ෂලා පරාද කරේ නැද්ද? පරාද කරේ නැද්ද? පරාද කරා. එහෙනම් ආයෙ පරාද කරන්න ඉල්ලන්නේ. දැන් 2015 නේද? අපි කිව්ව තමුන්නාන්සලට රාජපක්ෂ පාලන පරාද කරන්න. ඉතින් මේ ජනතාව ඔක්කොම එකතු වෙලා රාජපක්ෂ පාලන පරාද කරන්න ඡන්දෙ දුන්නා. දැන් ආයෙ ඇවිල්ලා කියනවා නේද රාජපක්ෂව පරාද කරන්න සජිත් දෙන්නකෝ. මොකටද දෙන්නේ? පරාද කරන්න. පරාද වෙච්ච වෙලාව මොකද උනේ? බැසිල් රාජපක්ෂ තමන්ගේ සාට් එකේ පැත්තකින් තියලා ජාතික ඇඳුම ගලවලා කලිසමු කමිසුකු ඇඳගෙන නෝනත් එක්ක එයාපෝට් එකෙන් ඇමරිකාවට ගියා. ගියේ නැද්ද? ගියා. ගෝඨාභය රාජපක්ෂ තමන්ගේ ගෙදර හිටපු අලි ටික ගිහිල්ලා දියතලාවේ කැම්ප් එකට බාර දීලා ගෙදර තිබු මෝර ටැංකිය මෝර මාළු ටැංකිය නේද? ඒක කඩලා මිරියහනේ ගෙදරට ගියා. මහින්ද රාජපක්ෂ තමන් අතේ තිබු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නේද? තමන්ගේ පක්ෂ දාලා එහා පැත්තට ගියපු මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට ගිහිල්ලා දෝතින් බාර දුන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා. දුන්නේ නැද්ද? දුන්නා. මට මෛත්‍රීපාල මහත්තයා දවසක් කිව්වා රාජපක්ෂලා පරාද වෙලා සති දෙකක් යන්න කලින් නාමල් හම්බුණා කිව්වා චමල්ගේ ගෙදරදී. නාමල්ගේ පිටට අත තියෙනකොට නාමල් වෙවුලුවා කිව්වා. ඒකවත්ද? 2015 ජනවාරි මාසේ පරාද වුණාට පස්සේ ඒ පරාද වුණු රාජපක්ෂලා යලි බලවත් වෙලා නේද? රට දාලා ගියපු බැසිල්ල ගොඩ බැහැලා නේද? ගෝඨාභයලා
ජනාධිපති අපේක්ෂව බවට පත් කරේ කවුද? කවුද පත් කරේ? කවුද පත් කරේ? රනිල් වික්‍රමසිංහ, මෛත්‍රීපාල සිරිසේන, සාගර රත්නායක, මංගල සමරවීර, සජිත් ප්‍රේමදාස. එහෙම නෙවෙයි. තමුන්වන්සලා දුන්නද ඔක්සිජන්? නෑ. පරාද වුණු රාජපක්ෂලා යලි ශක්තිමත් කරේ එක්සත් ජාතික පක්ෂය. ආණ්ඩු. දැන් ආයේ ආණ්ඩු අපිට අවිලා කියනවා දැන් ආයේ පරාද කරන්න දෙන්න බැරිද? මොනව පරාද කරන්නේ? මොනව පරාද කරන්නේ? මකද මේකට අහු වෙන්න එපා. මේක තමයි දැන් යන්නේ. දැන් ඉස්සරහට මම දැක්ක අදත් නේද? එක එක අය දාලා නේද? ජාතික ජනබලවේගය හිටියට ඒගොල්ලන්ට දිනන්න බෑනේ. ඒ නිසා මේ ගෝඨ එනවනේ. ගෝඨ එන වළක්වන්න දෙන්න ඕනේ ඡන්දි. ඉතින් ඒ රාජපක්ෂල එනක වළක්වන්න තමයි 2015 පරාද කරේ. පරාද කරපු රාජපක්ෂල ආරක්ෂා කරලා තිබ්බටත් වඩා වැඩියෙන් පණ දීලා මැතිවරණ වේදිකාවට ගෙනාවේ කවුරුවත් නෙවෙයි මේ ආණ්ඩුව. තව මොකටද මේ ආණ්ඩුවේ රාජපක්ෂල පරාද කරන්න ඉල්ලන්නේ? අයිතියක් නැහැ ඉල්ලන්න මතක තබා ගන්න. සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවට ගියේ 2010 දී. මම පාර්ලිමේන්තුවට ගියේ 2010 දී. එයාගේ පාර්ලිමේන්තුවට අවුරුදු 19. මගේ පාර්ලිමේන්තුවට අවුරුදු 19. ඔය එක්සත් ජාතික පක්ෂී ගෝඨාභය පරාද කරන්න සජිත් ඡන්ද ඉල්ලනාගේ මම අහන්නේ. පුළුවන් නම් ඔය අවුරුදු 19 පාර්ලිමේන්තුවේ හැන්සාට් ටික කියවලා අවුරුදු 19ම හැන්සාට් කියවලා සජිත් ප්‍රේමදාස ගෝඨාභය කියලා නමක් කියපු තැනක් මට පෙන්වන්න කියලා. මට පෙන්වන්න කියලා. එච්චරයිනේ. වෙන්න බෑනේ. රතුපස්සල වෙඩි තියනකොට කිව්වද? පලාවත වෙඩි තියනකොට කිව්වද? කටුනායක වෙඩි තියනකොට කිව්වද? දිගන ගහනකොට කිව්වද? අලුත්ගම ගහනකොට කිව්වද? නෑ. එහෙම කතා කරලා නේ. මම කියන්නේ අවුරුදු 19 නෙවෙයි. දැන් මැතිවරණ වේදිකාවේ කතා කරන්නේ දැන්. සජිත් කියලා තියෙනවද? ගෝඨාභය කියලා නමක් නෑ. මගේ ප්‍රතිපාක්ෂික අපේක්ෂකයා. කවුද දන්නේ? හොල්මනක්ද? එහෙම නේද කියන්නේ? මගේ ප්‍රතිපාක්ෂික අපේක්ෂකයා. නම කියන්නේ නෑ. මේගොල්ලෝ හරි මිත්‍රයෝ මතක තබා ගන්න. යාළුවෝ. තේරුණාද? මේගොල්ලෝ හරිම යාළුවෝ. අපිට මේ පෙන්වන යා බය කරලා මෙයා බය කරලා නේද? දෙගොල්ලෝ අපිට මේ බයක් හදන බොරුවට. හරිද? ඒ නිසා මතක තබා ගන්න. රාජපක්ෂලා එන එක වළක්වන්න නම් රාජපක්ෂලා ඇවිල්ලා කරන අපරාධවලට එරෙහිව හඬක් නගන නම් ජනතාව පෙළගස්සනම් ශක්තිමත් කරන්න ඕන වෙන කවුරුවත් නෙවෙයි ජාතික ජන බලවේගය කියන අපි සාධිත කරනවා. ඒගොල්ලෝ කියනවා රාජපක්ෂලා එනක පරාද කරන්න. ඔව් අපි ලෑස්ති නේද? එහෙනම් ඒගොල්ලෝ අයින් වෙන්න එච්චර. ඒගොල්ලෝ අයින් වෙන්න. එච්චර බය අහනකන නේද? එච්චර බය අහනකන ඒගොල්ලෝ ඡන්දෙන් අයින් වෙන්න එච්චරයි. ඒතර පරාද කරන්න පුළුවන්. එහෙමනම් මම කියන්නේ මේකට බය වෙන්න එපා. හරිද? අපි තමුන්නාන්සලා එක සාහිතයක් දෙමු. මේ රටේ ඕනෑම ජන කොට්ටාසයක් කොතනද අසාධාරණට අයුක්තියට ලක්ුණේ ඒ ජන කොට්ටාස වෙනුවෙන් හැමදාමත් පෙනී හිටියේ අපි කියන එක බව තමුන්නාන්සලා දැනගන්න ඕනේ. දර්ගවල ගැහුවට පස්සේ මම දවසක පාර්ලිමේන්තු විවාදයක් ගත්තා. දවසක විවාදයක්. මම දර්ගා නගරේ ප්‍රහාරය පිළිබඳව ආරක්ෂාව තිබියදී ප්‍රහාරකයන් ආවේ කොහොමද? ආපු පාරවල් මොනවද? ආරක්ෂක නිලධාරීන් කොහොමද හිටියේ? මේ සියලු කරුණු සහිත පැය එකමාරක විතර කතාවක් කරා පාර්ලිමේන්තුවේ. එතකොට ආණ්ඩුවේ හිටියේ රවුෆ් හකීම් සහ රිසාඩ් බදුද්දීන්. රිසාඩ් බදුද්දීන්ලා පාර්ලිමේන්තුවේ නැගිටලා ගිය අඩුම තරමේ වචනයක් කතා කරන්න ආවේ නැහැ පාර්ලිමේන්තුවට. එහෙමයි. සජිත් ප්‍රේමදාස කවුද කතා කරේ? දිගන ගැන කතා කරාද? අකුරණ ගැන කතා කරාද? අලුත්ගම ගැන කතා කරාද? දර්ගා ගැන කවදාවත් කතා කරලා නැහැ. මතක තබා ගන්න. ඒ නිසා මේ රටේ කොතනද ජන කණ්ඩායම පීඩාවට හිංසනයටපත් වෙන්නේ? ඒකට එරෙහිව හැමදාම පෙනී හිටපු හඬ නගපු දේශපාලන ව්‍යාපාරය අපි. තමුන්වන්සලා විශ්වාස කරන්න ඕන අපිව. මොන කවුද විශ්වාස කරන්නේ? විශේෂයෙන් අපි පහුගිය 24-25 නේද අපි නැගෙනහිර නේ? පහුගිය 24-25 අපි මුළු නැගෙනහිර පළාතේම අම්පාරේ ගත්ත පොතුවිල් අක්‍රිපත්තු සමන්තුරේ කල්මුනේ අපි විශාල රැස්වීම් ගණනාවක් පැවැත්තුවා. මඩකලපු දිස්ත්‍රික්කයේදී අපි නේද? ඒක ත්‍රිකුණාමලයේදී අපි මුතුරුවල අපි
ප්‍රධාන රැස්වීම පැවතු අපේ දොස්තර අසාහිඩ් සහෝදරයාගේ අපේ NFGG එකේ සාහිඩ් උපචාරක ලේකම් සාහිඩ් සහෝදරයාගේ ප්‍රධානත්වය. ඒ වගේම අපි අනිද්දා කින්යාවේ අනිද්දා උදේ අපි නැවත මඩ කලපුවේ නේද මුස්ලිම් කාන්තාවන් එකතු කරපු රැස්වීමක් අපි ලෑස්ති කළ තුන අපි එතෙන්ට යනවා. දවස් අපි 25 වෙනිදා මඩ කලපුවේ සමන්තුරේ ඔට්ටමාවඩු සහ තව එක තැනක එරාව් අපි මේ ප්‍රදේශවල ජනතාව ආමන්ත්‍රණය කරා. දහස් ගණන් ඒ ජනතාව පෙළ ගැසිලා තිබෙනවා මේ තත්ත්වයේ තේරුම් අරගෙන මේක වෙනස් කිරීම සඳහා තමන්ගේ දායකත්වය මැදිහත් වීම ජාතික ජන බලවේගයට දෙන්න. ඒක තවුරු. තමුන්නාසලක ජන සමාජය තුළ ගොඩනැගුණු සාම්ප්‍රදායික දේශපාලන වෙනුවට නව දේශපාලනයක් වෙනුවෙන් පෙනී හිටපු යහපාලනය සඳහා ව්‍යාපාරය. ඒ කියන්නේ අපේ NFGG එක. අපේ වේදිකාවේ අද ඉන්නවා. උන්ට ඉස්සර කිව්වේ මුස්ලිම් JVP කියලා. එමුණ කිව්වේ නේද? මං හරියද? නේ? මුස්ලිම් JVP කියලා කිව්වේ. අපි අද එක වේදිකාවට අවිල්ලා තිබෙනවා. අපි මේ රටේ හදන්නේ සමගි සම්පන්නම ව්‍යාපාරය බව මතක තබා ගන්න. ජාතිවාදීන් නැති, අන්තවාදීන් නැති, ආගම්වාදීන් නැති. නේද? අන්තවාදීන් නැති. නේද? ඊටාම ශක්ති සම්පන්න දේශපාලන ව්‍යාපාරයක් අපි ගොඩනගනවා. ඒ සඳහා විශාල ජන කණ්ඩායම් වල සහභාගීත්වය සහ සහාය ලැබෙමින් තිබෙනවා. ඒ නිසා මම මේ පළාතේ ජීවත් වෙන විශේෂයෙන්ම මුස්ලිම් සහෝදරවරුන්ගෙන් ඉල්ලන්නේ අවුරුදු 71ක පැරණි යල්පිනු දේශපාලන ගමන් මාවත දැන් ඉවත් කරන්න. ඒකෙන් තීරණාත්මක ලෙස ගැලවෙන්න. තවදුරටත් මොකක් වෙනුවෙන් ඒ අය පස්සේ යනවාද? අපි අර සාමාන්‍යයෙන් දන්න ඕගොල්ලෝ වඩු කුරුළු ගෝටේ දැකලා තියෙනවා. වඩු කුරුළු ගෝටේ බඳිනවා නේ. ඔය වඩු කුරුල්ලා මීට අවුරුදු දහස් ගණනකට පෙර ගෝටේ බැන්දෙත් ওই විදිහටමයි දැන් බඳින්නෙත් ওই විදිහටම. වෙනසක් තියෙනවද? නෑ. මේ වදේ දැකලා තියෙනවා. සදාස්ත්‍රාකාර නේද? තැනක හරි සදාස්ත්‍රාකාර කුවරයක පැණිපුරවන. මේ වදේ දැන් අවුරුදු දහස් ගණනක් තිස්සේ මේ මැස්ස බඳින්නේ ඔහොම තමයි. තව අවුරුදු 100ක් 200ක් ගියත් මේ වදේ ওই විදිහමයි. තව අවුරුදු 100ක් 200ක් ගියත් වඩු කුරුල්ලා වඩු කූඩුව බඳින්න ওই විදිහටමයි. ඒ වගේම තමයි මේ පාලක අවුරුදු 71ක් පාලනය කරා. තව 50ක් පාලනය කරත් මේකමයි. නැද්ද? ඔච්චරයි. මට කියන සෝදරු නෑ මෙයා ආපුවොත් හරියයි මෙයා ආවොත් හරිය හරියනවද? මොනතරම් ඔපස්සේ ගියාද? මොනවද අපි නොකරේ? අපිට මතක කාලේ ගත්තොත් නේද? අපි මේ රට හැදීම සඳහා එක එක කණ්ඩායම් පස්සේ ගියා. 94 විහාරමාදේවි ඇවිල්ලා රට හදයි කියලා හිතුවා. 2005 දුටුගැමුණු ඇවිල්ලා රට හදයි කියලා හිතුවා. 2015 පොළොන්නරුවේ ගැමියත් එක්ක ආසියාවේ ලොකුම මොලේ ඇවිල්ලා රට හදයි කියලා හිතුවා. හැදුවද? දැන් ආයෙ හිතනවා දුටුගැමුණු මල්ලි ඇවිල්ලා හදයි. දුප්පතාගේ හිතවතාගේ පුතා ඇවිල්ලා හදයි. අපි කොච්චර අවුරුදු 71ක් මේක ගියානේ. මතක තබා ගන්න මේ රට අඟලක්වත් ඉදිරියට ගෙන යන්න බෑ. තවත් ආපස්සට තමයි මේ පාලකයෝ අපේ රට ගෙනියන්නේ. ඒ නිසා තමයි අපි උගලන් ඉල්ලන්නේ නව අලුත් දිශාවකට අපේ රට පරිවර්තනය කරන්න. අලුත් ගමනක්. ලෝකෙ වෙනස් වුණේ කොහොමද? ලෝකෙ වෙනස් වුණේ අභියෝග හමුවේ විනාශයන් හමුවේ අත් බැඳගෙන මුළු වලටලා හිටපු මිනිසුන්ගෙන් නෙවෙයි. එහෙම මුළු වලටලා හිටියනම් අපි තාමත් නේද අනික් සත්තු ඔක්කොටම වඩා පහළින්. එයි මිනිහා ගහෙන් බහිනකොට කියන මානවයානේ අපේ ආදිත මානවයා ගහෙන් බහිනකොට අපි හිටිය දුර්වලතම සතා. නරියට වගේ ඉවක් තිබ්බේ නැහැ. කොටියට වගේ නේද ශක්තිමත් රදනක දත් තිබ්බේ නැහැ. සිංහයට වගේ ශක්තිමත් පාද තිබ්බේ නැහැ. අපේ ආදිතම මානවයා ගහෙන් බහිනකොට ඒ සත්තු අතර දුර්වලතම සතා මිනිසා. නේද? කොටියට වගේ ශක්තිමත් දත් තිබුණේ නේද? සිංහයට වගේ ශක්තිමත් පාද තිබුණේ නරියට වඩා හොඳ ඉවක් තිබුණේ නේද? දුර්වලතම සතා. හැබැයි ඒ සතා අද ශක්තිමත්ම සතෙක් බවට පත් වී තිබෙන්නේ කොහොමද? අභියෝගයන් හමුවේ ධෛර්යවන්තව ඒවා ජයග්‍රහණය කරන්න මුහුණ දීලා.
එහෙම මුහුණ නොදුන්නා නම් මානවයා තවත් ආදිතම මානවයාගෙන් මෙහෙට එන්නේ නැහැ. මානවයා දියුණු උනේ නේද? මිනිස් සංහත ඉස්සරහට ආවේ අභියෝගයන්ට මුහුණ දීලා. ඇති වී තිබෙන තත්වයන්ට ධෛර්යවන්තව මුහුණ දීලා විනාශ කරලා ලෝක ඉස්සරහට ආවෙන අත් බැඳගෙන පොරවගෙන පැත්ත කරලා හිට මිනිස්සුන්ගේ ලෝක ඉස්සරහට ආවේ ඒ අභියෝගයන් ජයග්‍රහණය කිරීම සඳහා ශක්තිමත්ව ධෛර්යවන්තව ඉදිරියට ආපු මිනිස්සුන්ගේ. එනිසා අපි තමුන් වහන්සේලා ඉල්ලා හිටින්නේ අපේ රට වෙනස් කරන්න පුළුවන්කම තිබෙන්නේ අත් බැඳගෙන ඉන්න අයගෙන් නෙවෙයි නේද පැත්තකට වෙලා. මේ වෙනස් කළ හැකි වන්නේ ධෛර්ය සම්පන්න ඉදිරියට ආවොත් විතරයි. එනිසා අපි සියලු දෙනාට ආරාධනා කරනවා. අපි වෙනස් කරමු මේක. වෙනස් කිරීම සඳහා ධෛර්යය ගමු. වෙනස් කිරීම සඳහා අධිෂ්ඨානය ගමු. වෙනස් කිරීම වෙනුවෙන් ඉදිරියට එමු. ඒ වෙනුවෙන් නොවැම්බර් මාසේ 16 වෙනිදා ඉතාමත් බලවත් තීන්දුවක් ගමු. මොකද අලුත් ඒවා අත්හදන්න බය වෙන්න එපා. අලුත් දේ අත්හදා බලන්න බය වුණා නම් මම නැවතත් කියන්නේ මිනිස් සංගතිය නේද සමහර විට තුරන් වෙලත් ඉවරයි. ඒ නිසා අලුත් දේ අත්හදන්න බය නැති ධෛර්යවන්ත මිනිසුන්ගෙන් තමයි ලෝක ඉස්සරහට අවිලා තිබෙන්නේ. ඒ නිසා නව පාලකේ අපේ රට තෝරාපත් කරගමු. මේ විනාශ කර ගමන වෙනුවට සෞභාග්‍ය ගමන අපේ රට නිර්මාණය කරමු. ඒ වෙනුවෙන් තමුන් වහන්සේලා සියලු දෙනාට එකතු වෙන්න පෙළ ගැසෙන්න කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැම දිනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමි.